ආයිබෝවන් දුවේ පුතේ ඉංජිනේරුමය කාර්යයන් සඳහා සැලසුම් චිත්‍ර ඇඳීම. එහෙම නැත්නම් අපි මේ පාඩමට කියනවා ඉංජිනේරින් ඩ්‍රෝයින්. එහි හතරවන කොටසත් එක්ක තමයි මේක තුල සිටින්නේ. දෙවන පාඩමේ හතරවන කොටසත් එක්ක. අපි මේ වෙද්දි කොටස් තුනක් සාකච්ඡා කරා. ඉංජිනේරුමය ඇඳීමක් සිදු කිරීම සඳහා අවශ්‍ය වන ප්‍රධාන ක්‍රමවේදයන්, උපකරණ, ජ්‍යාමිතික උපකරණ, කඩදාසි වර්ග, නිර්මාණ සිදු කරන ආකාරය ගැන කතා කරා. කතා කළා අපි එනවා මේ ප්‍රක්ෂේපණ ක්‍රමය කියන විශේෂිත වූ ක්‍රමයට. ප්‍රක්ෂේපණ ක්‍රමය, ප්‍රොජෙක්ෂන් අපි ඉංග්‍රීසියෙන් කියන ප්‍රොජෙක්ෂන්. මේ ප්‍රක්ෂේපණ ක්‍රමය ඇඳීමේ වස්තුවක් විස්තර කරනවා. මේ නිර්මාණකරණය සිදු කරන පුද්ගලයාට මේ වස්තුව විස්තර කරන ආකාර පිළිබඳව තමයි මේ කොටසේදී අධ්‍යයනය කරන්නේ. අපි මෙලෙසින් පළමු පරිච්ඡේදය ආරම්භ කරමු. මේ ප්‍රක්ෂේපණ ක්‍රමය අඳින්න අවශ්‍ය මූලික සිද්ධාන්ත න්‍යාය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව අපි ක්‍රමයෙන් ප්‍රක්ෂේපණ ක්‍රමය දක්වා අවතීර්ණ වෙනවා. එහිදී අපි පෙනුමක් එහෙම නැත්නම් පික්ටෝරියල් view එකක් කියන කොටසට අවධානය යොමු කරනවා. කොහොමද මේ රූපීය පෙනුමක් කියලා කියන්නේ? අපි දැන් වස්තුවක් ගත්තාම දුවේ පුතේ වස්තුවක තියෙනවා දිග, පළල, උස. මෙන්න මේ මාන තුනම පෙන්වන්න ඕනේ. අපි ගත්ත වස්තුවක්. ඕන මම වස්තුවක් අඳිනවා මේ ආකාරයට. මේ වස්තුවේ මම ගන්නවා මේ පැත්තට මානයක්. මේ පැත්තට මානයක්. මේ පැත්තට මානයක්. මේ මාන තුනෙන් පේනවා දිග, පළල, උස. එහෙම නැත්නම් දිග, පළල, ගැඹුර. මෙන්න මේ වගේ එකිනෙකට වෙනස් තල තුනක මානයන් තුනක් පෙන්වුවාම අන්න අපි ඒකට කියනවා රූපීය පෙනුමක්. පික්ටෝරියල් view එකක්. මෙන්න මේ view එක තමයි අපි අර ප්‍රක්ෂේපණය, ප්‍රොජෙක්ෂන් කියන ක්‍රමවේදය සඳහා භාවිතා කරන්නේ. ඔබට මේ ප්‍රක්ෂේපණය කියන ක්‍රමවේදය හඳුන්වා දෙන්න කලින් අපට අවශ්‍ය වෙනවා එකිනෙකට විවිධ වෙනස්කම් සහිත රූපීය පෙනුම් මොනවද කියලා අඳුනා ගන්න. මේ රූපීය පෙනුම් අඳුනා ගැනීමත් එක්ක ඒ වස්තුව වල තියෙන දිග, පළල, උස, එහෙම නැත්නම් දිග, පළල, ගැඹුර මේ යන මානයන්ගේ අවබෝධය සමග අපි මේ ප්‍රක්ෂේපණ කියන මූලධර්මයට අවතීර්ණ වෙමු. මේදී පළමුව තිබෙනවා මේ ආකාරයට යම් වස්තුවක දිග, පළල, උස යන මාන තුනම දැක්වෙන පරිදි අඳින ලද චිත්‍ර සටහන් රූපීය පෙනුමක්, පික්ටෝරියල් view ලෙස හඳුන්වනු ලබයි. රූපීය පෙනුමක් එහෙම නැත්නම් පික්ටෝරියල් view එකක් ලෙස හඳුන්වනවා. චිත්‍ර සටහන් ඇඳීම පිළිබඳව වූ භාෂාවේ ප්‍රධානතම අංගයක් ලෙස රූපීය පෙනුම හඳුන්වන්න පුළුවන්. දැන් අපි පුතේ චිත්‍රයක්, සටහනක්, පෙනුමක් කියලා කියන්නේ මොකද්ද? භාෂාවක්. මේ අපි භාෂාව කතා කරන භාෂාව වෙන ලැන්ග්වේජ් එක වගේම තවත් ලැන්ග්වේජ් එකක් තියෙනවා රූප සටහන් ආශ්‍රයෙන් පැහැදිලි කිරීම. අපි මේ පාඩමේ මුල් කොටස් වලදී පැහැදිලි කරා. තව කෙනෙකුට අපේ අදහස් වලින් භාෂාවෙන් ප්‍රකාශ කරන්න බැරි දෙයක් චිත්‍රයක්, රූපයක්, පෙනුමක් ආධාරයෙන් ප්‍රකාශ කරනවා. ඒ තමයි ලේසි පහසු ක්‍රමවේදයක් ඈත අතීතයේ සිට භාවිතා කරපු. දැන් මේ පෙනුම, රූපීය පෙනුම, දිග, පළල, ගැඹුර සටහන් කරන ක්‍රමවේද අනුව මේ රූපීය පෙනුමත් නැවත නැවත කොටස් ගණනාවකට වර්ගීකරණය වෙනවා. දැන් ඔබට මේ පේනවා ගොඩනැගිල්ලක්. මේ ගොඩනැගිල්ල තුල අර අපි කතා කරන දිග, පළල, උස මේ කියන ප්‍රධාන මානයන් තුන අන්තර්ගත වෙනවා. දිගක්. මෙන්න මේ පැත්තේ දිගක්. මෙන්න මේ පැත්තේ පළලක් පෙන්눔 කරනවා. ඒ වගේම මෙන්න මේ දිශාවට උසකුත් පෙන්නනවා. ඔන්න ඔය මානයන් තුන සහිත පෙනුමකට අපි කියනවා රූපීය පෙනුමක්. මේ රූපීය පෙනුම් ඉදිකිරීම් ශ්‍රේෂ්ඨය, ගෘහ නිර්මාණ ශිල්පය, ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ ඉලෙක්ට්‍රොනික උපාංගයන්, ඒ වගේම සැලසුම් චිත්‍ර, ඒ වගේ ගොඩාක් තැන්වලදී අපි භාවිතා කරනවා.
ඒ භාවිතා කරන්නේ මෙම රූපය මගින් තව කෙනෙකුට අදහස් ගණනාවක්. දිග පිළිබඳ මානයන්, උස පිළිබඳ මානයන් මේවා ඉතා පැහැදිලිව අවබෝධ කරවන්නට, ඒ වගේම මේවා භාවිතා කරමින් නිර්මාණ කටයුතු පහසු කරගන්නත් අපිට උපකාරී වෙනවා. වර්තමානයේ වන විට මේ රූපීය පෙනුම් කියන කොටස නැතුවම් බැරි උපාංගයක්. බොහෝ ශේෂ්ත්‍රවල දැන් තාක්ෂණයත් සමග මුළු ලෝකෙම සංවර්ධනය වෙලා ඉවරයිනේ. ඔබ දුවේ පුතේ තාක්ෂණික නිර්මාණ කොපමණක් අපවට ජීවිතයේ තිබෙනවාද? විවිධාකාර වූ නිර්මාණ. මේ සෑම නිර්මාණයක් කරන්න කලින් අපි මෙන්න මේ වගේ රූපීය පෙනුම් ඇඳලා ඒ වගේ ප්‍රක්ෂේපණ චිත්‍ර භාවිතා කරමින් තමයි මේ නිර්මාණය කරන්න යන්නේ. ඒ නිසා ඕනෑම නිර්මාණයක්, ඕනෑම ඉදිකිරීමකට අනිවාර්යයෙන්ම ඔබට මේ රූපීය පෙනුම අවශ්‍ය වෙනවා. ඒ නිසා මේ ඩ්‍රෝවින් කියන සබ්ජෙක්ට් එක, මේ ඩ්‍රෝවින් කියන විෂය සෑම ඉංජිනේරු ශාස්ත්‍රයකටම වැදගත් වෙනවා. මේ ලෝකයේ අපි විවිධාකාර සම්මතයන්, ඇඳීමේ ක්‍රමවේදයන් හඳුන්වා දීලා තිබෙනවා. එතකොට මේ භාෂාවක් කියලා කියවනේ දුවේ පුතේ. මේ භාෂාවෙන් අපිට පැහැදිලිවම තව කෙනෙකුට පහදා දෙන්න, තව කෙනෙකුට විස්තර කරන්න බොහෝ සෙයින් හැකියාවක් ලැබෙනවා මෙන්න මේ අපි කතා කරන ක්‍රමවේදය ඔස්සේ. අපි මේ කතා කරන රූපීය පෙනුම මෙන්න මේ ආකාරයෙන් තවත් විස්තර වෙනවා. ගොඩනැගිලි හෝ ගෘහ සැලසුම් ශිල්පීන් විසින් මෙම පෙනුම් ගොඩනැගිල්ල සාදා නිම වූ පසු පෙනෙන අයුරින්ම දැක්වීමටත්, දැන් අපි ගොඩනැගිල්ලක් හදන්න කලින් මේ ගොඩනැගිල්ලේ පෙනුම මේ සැලසුම් ශිල්පියා, නිර්මාණ ශිල්පියා කොළවල ඒ වගේම පරිගණකේ නිර්මාණය කළ තිබෙනවා. ඒ ආකාරයෙන්ම ඉදිකිරීම කරන ඉංජිනේරුවන්, තාක්ෂණික නිලධාරීන් එය නිර්මාණය කරනවා. එතකොට මේ චිත්‍රයක් ඇතුලේ අපිට බොහෝ දත්ත ලබා ගැනීමේ හැකියාව තිබෙනවා මේ කාර්ය සිදු කිරීම සඳහා, ඉදිකිරීම කාර්ය. එය හදලා බැලුවට පස්සේ පේන චිත්‍රයයි අඳින පෙනුමයි නිර්මාණයයි දෙකම එක හා සමාන වෙනවා. ඒ වගේම වෙළඳ ප්‍රචාරණ ආයතන නව නිපදවීම් වෙළඳ පොළට එක් කිරීම සඳහාද යාන්ත්‍රික ඉංජිනේරු විෂය ශාස්ත්‍රවලදී වැඩ කොටස් නිපදවීමද එකලස් කිරීම, අත්පොත් සඳහා කොටස් පෙන්වීම දැක්වීම සඳහාද විසුරුම් චිත්‍ර සඳහා උපයෝග කරගනු ලබයි. දැන් ඔබට මා කලින් ප්‍රකාශ කර විදිහට තාක්ෂණ වේදේ සංවර්ධනය සමග ලෝකයේ බොහෝ නිර්මාණ තිබෙනවා. පරිගණක, වාහන, සෙල්ලම් බඩු, කැමරා, දුරකථන මේ වගේ චිත්‍ර, රූපීය පෙනුම් සැලසුම් චිත්‍ර ගණනාවක් අඩංගු වෙනවා. මේ සැලසුම් චිත්‍ර අවශ්‍ය වෙනවා අදාළ කොටස් නිපදවීම සඳහා. ඒ නිසා කොටස් නිපදවීම, එකලස් කිරීම, කොටස් එකතු කරගන්න, කොටස් ගණනාවක්, අපි කියමු කැමරාවක්. මේ කැමරාවක් නිර්මාණය කරන්නේ කොටස් ගණනාවකින්. මේවා එකතු කරන ආකාරය, මොන කොටසද පළමුවෙන් එකතු කරන්නේ, ඒ කොටසට මොනවාද බද්ධ කරන්නේ, මෙන්න මේ කියන කාරණාවන් එක්ක සැලසුම් චිත්‍ර, රූපීය පෙනුම් නැතුවම් බැරි කොටසක් විදියට අප ජීවිතවලට එකතු වෙලා හමාරයි. ඒ නිසා මේ චිත්‍ර රීඩ් කරන ආකාරය, අපි කියනවා රීඩ් කරනවා, කියවන ආකාරය අන්තර්ජාතිකව පිළිගත් සම්මතයන්ට අනුව කියවන ආකාරය තේරුම් ගත්තාම මේක විශ්ව භාෂාවක්. මේ චිත්‍රය, රූපීය පෙනුම කියවීම විශ්ව භාෂාවක් බව මතක තබා ගන්න. ඕනෑම ආගමකට, ඕනෑම භාෂාවකට, ඕනෑම ජාතියකට මේ පුද්ගලයෙකුට මේ සම්මත ක්‍රමයන් අනුව ඇඳපු චිත්‍රයක්, රූපීය පෙනුමක් කියවා ගැනීමේ හැකියාව, අධ්‍යයනය කිරීමේ හැකියාව අප සතුව පවතිනවා දුවේ පුතේ. ඒ වගේම දල රූපීය පෙනුමක් ඇඳ දක්වමින් වාක්‍යකින් තේරුම් කිරීමට නොහැකි වැඩ කොටස් පිළිබඳව පහසුවෙන් කරුණු අවබෝධ කිරීමට හැකියාවක් ලබා ගත හැකි වේ. වාක්‍යකින් අපිට මෙන්න මේ අදහස් හුවමාරුවකින් තොරව එයාගේ අන්තර්ගත වෙලා තියෙන කරුණු අවබෝධ කර ගැනීමේ හැකියාවක් පවතිනවා. රූපීය පෙනුම් නිදහස් අතින්ද ඇඳිය හැකි වන අතර ජාමිතික උපකරණ භාවිතා කරමින්ද
ඇඳීම සිදු කරන්න පුළුවන්. එතකොට මේ රූපීය පෙනුමක් අපි හිතනවා ජ්‍යාමිතික උපකරණ කට්ටල භාවිතා කරන්න වෙනවා. නැහැ දරුවෝ. රූපීය පෙනුමක් නිදහස් අතින් දැඳිය හැකියි. අදාළ ඉංජිනේරුවේ කාර්ය අනුව තව කෙනෙකුට පැහැදිලි කර දීමක්ද, ඉදිකිරීමක්ද, නිපදවීමක්ද යන කරුණු මත එය අතින් අඳිනවද, එහෙම නැත්නම් ජ්‍යාමිතික උපකරණ කට්ටල භාවිතා කරමින් අඳිනවාද යන්න තීරණය කරනවා. ඒ වගේම දුවේ පුතේ මේ ඔබට පේනවා චිත්‍රයක්. රූපීය පෙනුමක්. කිසියම් සැලසුමක් වගේ දෙයක් ඇඳලා මේ පුද්ගලයා මේ රූපීය පෙනුම තව කෙනෙකුට පෙන්වීමෙන් ඔහු අදහස් ප්‍රකාශ නොකර මේ පිළිබඳව දල අදහසක් තව කෙනෙකුට ලබා දීම තමයි ඉංජිනේරු මේ රූපීය පෙනුම් වල කාර්යභාරය. උපකරණ භාවිතා කරමින් අඳින ලද රූපීය පෙනුම් වර්ග කිහිපයකට වර්ග කරනවා. දැන් අපි කතා කරන්නේ මේ රූපීය පෙනුමේ හැඩය අඳින ආකාරය අනුව කාණ්ඩ කිහිපයකට බෙදන්න පුළුවන් කියලා. එහිදී අප භාවිතා කරන අප විෂය නිර්දේශයට අදාළ වන ප්‍රධාන රූපීය පෙනුම් 4ක් ගැන සඳහන් වෙනවා. ඒ තමයි පර්යාලෝකන ක්‍රමය. අපි එකට කියනවා perspective method. මොකද පුතේ? පර්යාලෝකන ක්‍රමය. එහෙම නැත්නම් perspective method. සමාන්තර ක්‍රමය parallel method. සමාන්තර ක්‍රමය parallel method. ද්වි අංශක ක්‍රමය diametric method. සමාංශක ක්‍රමය isometric method. නැවතත් පර්යාලෝකන ක්‍රමය, සමාන්තර ක්‍රමය, ද්විආංශික ක්‍රමය, සමාංශක ක්‍රමය. දැන් මෙහිදී අපි ඍජු ප්‍රක්ෂේපණ කියන මාතෘකාවත් එක්ක ඉන්නේ. මේ ඍජු ප්‍රක්ෂේපණය කියන කොටස સિદ્ધාන්තය අපිට පැහැදිලි කර ගැනීම සඳහා මෙහිදී අපට වැදගත් වන්නේ සමාංශක ක්‍රමය. නමුත් අපි මේ ක්‍රම තුනක් පිළිබඳවත් අවධානයෙන් පසුවන්න ඕනේ. එයට හේතුව සමහර බහුවර්ණ ප්‍රශ්න සඳහා බොහෝ අවස්ථාවලදී මෙන්න මේ ක්‍රම තුන පිළිබඳව අහන්න පුළුවන්. අපිට මේ පාඩමෙන් ප්‍රධාන ප්‍රශ්නයක් නිර්මාණය වන්නේ ව්‍යුහගත පේපරේ පළමු ප්‍රශ්නය. ඔබ මේ වෙනකොට දන්නවා ව්‍යුහගත පේපරේ ප්‍රධාන කොටස් දෙකක් තිබෙනවා. ව්‍යුහගත පේපරේ පළවෙනි කොටස drawing. ඒ පළවෙනි කොටස අපි පාඩම කොටස් දෙකකට බෙදනවා. එකක් තමයි ඍජු ප්‍රක්ෂේපණ සහ විකසන. මේ ඍජු ප්‍රක්ෂේපණ ක්‍රමය සඳහා අපිට බහුල වශයෙන් වැදගත් වන්නේ සමාංශක ක්‍රමය. විකසන කොටසක් වෙනම තිබෙනවා. එතකොට ඔබට විභාගයේදී ප්‍රශ්නය එක්ක ඍජු ප්‍රක්ෂේපණ වලින් එන්න පුළුවන්. එහෙම නැත්නම් විකසන වලින් එන්න පුළුවන්. දැන් මේ අපි කතා කරන්නේ ඍජු ප්‍රක්ෂේපණයෙන් ප්‍රශ්නය આવොත් එයට කොහොමද සූදානම් වෙන්නේ? ඒ සඳහා වැදගත් වන්නේ බොහෝ විට සමාංශක ක්‍රමය. මේ සමාංශක ක්‍රමය ඇඳීම, ඒ වගේම ද්විආංශක සමාන්තර ක්‍රමය ඇඳීම අපිට බොහෝ වෙලාවට මේ ඉංජිනේරු තාක්ෂණවේදී විෂය ක්ෂේත්‍රයේ ගොඩාක් වෙලාවට අඳින්න තියෙන රූපීය පෙනුම. උදාහරණයක් විදිහට ගඩොල් පාඩමේ, ගඩොල් බැමි. නිමහම් ක්‍රමේදී කාමරයක්, දොර ජනෙල් අපිට බොහෝ වෙලාවට මේ රූපීය පෙනුම් අඳින්න තිබෙනවා. ඒ නිසා මේ රූපීය පෙනුම් නිසියාකාරව ඇඳීම පුරුදු පුහුණු වෙලා තිබෙනවා. ඔබට මේ පාඩම ඉදිරියේදී චිත්‍ර රූප සටහන් අඳින්නත් මෙය ඉතා වැදගත් වන බව මතක තබා ගන්න. දැන් අපි එකින් එක පැහැදිලි කරගමු කොහොමද මේ රූපීය පෙනුම් නිර්මාණය කරන්නේ? කොහොමද මේවා අඳින්න භාවිතා කරන ක්‍රමයන් නිවැරදිව අඳින්නේ කොහොමද? එක් එක් පෙනුම් වර්ග සඳහා තිබෙන මූලික ලක්ෂණ මොනවද කියලා අපි එකින් එක මෙතෙන් සිට විස්තර කරමු. අපි මුලින්ම එනවා පර්යාලෝක ක්‍රමයට, perspective method එකට. කුමක්ද මේ පර්යාලෝක ක්‍රමය කියලා කියන්නේ? මේ ක්‍රමය බොහෝ වෙලාවට භාවිතා කරනවා චිත්‍ර ශිල්පීන්. විවිධාකාර වස්තු, විවිධාකාර ස්ථාන පිළිබඳව මේ බලන්නාට දල අදහසක් ලබා ගැනීම සඳහා භාවිතා කරන ක්‍රමවේදයක් ලෙස පර්යාලෝක ක්‍රමය එහෙම නැත්නම් perspective method එක හඳුන්වන්න පුළුවන්. අපි බලමු මේ ආකාරයට බොහෝ විට චිත්‍ර ශිල්පීන් විසින් භාවිතා කරනු ලබනුයි මෙම ක්‍රමය වන අතර ගෘහ නිර්මාණ ශිල්පියා සිය නිර්මාණයේ විචිත්‍රත්වය sannivedanaya සඳහා මෙම ක්‍රමය යොදා ගනියි. නිර්මාණයේ විචිත්‍රත්වය මේ ලස්සන කරන්න මේ නිර්මාණය මෙන්න මේ පර්යාලෝකන ක්‍රමය භාවිතා කරනවා. චිත්‍රය ලස්සන කරන්න. පර්යාලෝකන ක්‍රමයට අඳුර ලබන පෙනුම නැවත ආකාර තුනකට වර්ගීකරණය වෙනවා. දැන් මේ පර්යාලෝකන ක්‍රමයේත් නැවත ආකාර තුනක් අපේ විෂය නිර්දේශයේ තිබෙනවා අධ්‍යයනය කරන්න.
එකිනෙකට වෙනස් ලක්ෂණ තුනක් මෙහි අන්තර්ගත වෙනවා. ඒ ලක්ෂණ තුන මොනවද? කොහොමද මේ වර්ගවන්නේ? එහි පළමු එක එක් ලක්ෂයකින් යුත් පර්යාලෝක පෙනුම 1 point perspective view. එක් ලක්ෂයක් භාවිතා කරනවා. දෙක ලක්ෂ දෙකකින් යුත් පර්යාලෝකන පෙනුම 2 point perspective view. 2 point දෙකකින්. තුන ලක්ෂ තුනකින් යුත් පර්යාලෝක පෙනුම 3 point perspective view. මොනවද මේවා? එක් ලක්ෂයකින් ආරම්භ පර්යාලෝකන පෙනුම, ලක්ෂ දෙකකින් ආරම්භන පර්යාලෝකන පෙනුම, ලක්ෂ තුනකින් ආරම්භන පර්යාලෝකන පෙනුම. චිත්‍ර ශිල්පියා චිත්‍රයක් ඇඳ තිබෙනවා. ඒ චිත්‍රයේ එක ලක්ෂයකින්ද, ලක්ෂ දෙකකින්ද, ලක්ෂ තුනකින්ද මේ චිත්‍රය එහෙම නැත්නම් මේ රූපීය පෙනුම ඇඳලා තිබෙන්නේ කියන කාරණාව මේ නිරීක්ෂණය කරන ඔබට එකවරම හඳුනා ගැනීමේ හැකියාව තිබිය යුතුයි. බොහෝ විට රූපයක් දීලා මේ රූපය එක් ලක්ෂයකින් ආරම්භන පර්යාලෝකන පෙනුමෙන්ද, ලක්ෂ දෙකකින් ආරම්භන පර්යාලෝකන පෙනුමෙන්ද කියන වග විභාග ප්‍රශ්න විදිහට ඉදිරි අනාගතයේදී ඔබෙන් ඇසීමේ සම්භාවිතාවකුත් නැතුවම නොවේ. අපි මුලින්ම අවධානය යොමු කරනවා එක් ලක්ෂයකින් යුත් පර්යාලෝකන පෙනුම. එහෙම නැත්නම් 1 point perspective view එක සම්බන්ධයෙන්. මොකද පුතේ 1 point perspective view සම්බන්ධයෙන්. මෙහිදී කියනවා එක් ලක්ෂයකින් යුතු පර්යාලෝකන පෙනුම සමාන්තර පර්යාලෝක පෙනුම් නමින් හඳුන්වයි. ඔන්න මේකට තවත් නමක් දෙනවා. කුමක්ද පුතේ? සමාන්තර පර්යාලෝකන පෙනුම. මෙහිදී එක් ලක්ෂයක් යනුවෙන් අදහස් කරනුයේ නොපෙනී ගැඹුරට දිවෙන රේඛා සියල්ල එක් ලක්ෂයකදී සම්මුඛ වන බවයි, එකතු වන බවයි. දැන් මේ අදහස වාක්‍යයෙන් කිව්වාට ඔබට බොහෝ වෙලාවට පැහැදිලි වෙනවා. මදි. නමුත් එය අපි නිවැරදිව අධ්‍යයනය කිරීමෙන්, රූපයෙන්, රූපීය පෙනුම ඇඳීමෙන් මේ කාරණාව පැහැදිලි කරගන්න පුළුවන්. ඊළඟ ස්ලයිඩ් එකේදී ඔබට මම පෙන්නනවා එක් ලක්ෂය. මේ තියෙන්නේ සිතිජ රේඛාවේ ඈත තිබෙන එක් ලක්ෂයක්. මේ පෙට්ටියක්, ගණකයක් වගේ වැනි යමක් තිබෙනවා. මෙහි රේඛා සියල්ලම ආනත රේඛා සියල්ල. මොනවද ආනත රේඛා වන්නේ? මෙන්න මේ රේඛාව. මෙන්න මේ රේඛාව. මෙන්න මේ රේඛාව. මෙන්න මේ රේඛාව. සියල්ලම ගිහිල්ලා එකතු වෙනවා එක් ලක්ෂයකට. නමුත් මෙයාගේ තිරස් රේඛා, තිරස් රේඛා, සිරස් රේඛා එකිනෙකට සමාන්තරයි, එකිනෙකට ලම්බකයි. ආනත රේඛා පමණයි ඈත ලක්ෂයකදී ගිහිල්ලා හමුවන්නේ. මෙන්න මේ රූප සටහන ගත්තාම මේ රූප සටහනෙත් මෙන්න මේ මැද ලක්ෂයක් තිබෙනවා. මේ මැද ලක්ෂයට තමයි ආනත රේඛා සියල්ලම ගිහිල්ලා එකතු වන්නේ. මේ රූප සටහන ගත්තා මේ රූප සටහනේ කොහේ හරි මැද ලක්ෂයකට ආනත රේඛා සියල්ල එකතු වෙනවා. ඔබට බැලුමට විචිත්‍රවත් පෙනුමක්. ඔබට අවබෝධය තිබෙන්න ඕනේ මේ රූපේ ආනත රේඛා එක ලක්ෂයට යොමු වී තිබෙන බව. මෙවැනි අඳින දල සටහනක් මේක නිදහස් අතින් අඳින්නත් පුළුවන්. දල සටහනක් මේ වර්ණ ගන්නලා මේ චිත්‍ර ශිල්පියා ඊටාම ලස්සන සටහනක් බවට පත් කරනවා. මේ අඳින ආකාරය කෙසේද? දැන් මේ දල සටහනත් එක්ක බලන්න. මේ දල සටහනෙන් අපිට තේරුම් ගන්න තිබෙන්නේ ආනත රේඛා සියල්ල අනන්තයේ පිහිටි ලක්ෂයකට එකතු වෙනවා. අපිට ඒ ලක්ෂය තෝරාගෙන ඇඳීම් කරන්න පුළුවන්. ඔන්න බලන්න ඊටාම විචිත්‍රවත් ලස්සන නිර්මාණයක් බිහි වෙන ආකාරය එක් ලක්ෂයකින් ආරම්භ වන පර්යාලෝක පෙනුමින්. අපි නිදහස් අතින් මේ ඇඳීම සිදු කරමු. තිරස් රේඛා, සිරස් රේඛා ඒවා කොහාටවත් ආනත වෙන්නේ නැහැ. ඔබ සිටින කාමරය. මම එක් ලක්ෂයක් ඈත පිහිටි ලක්ෂයක් මෙන්න මේ ආකාරයෙන් තෝරා ගන්නවා. ඈත පිහිටි ලක්ෂයක්. ආනත රේඛා සියල්ලම මා යොමු කරනවා ඒ ලක්ෂයට. ඔබේ කාමරයේ ඉදිරිපස තිබෙන බිත්තිය. ඔබේ කාමරයේ වම්පස බිත්තිය සහ දකුණුපස බිත්තිය මා මේ ආකාරයට නිර්මාණය කරනවා. ආනත රේඛාව යොමු වෙනවා මේ ලක්ෂයට. මේ ආනත රේඛාව යොමු වෙනවා මේ ලක්ෂයට.
මේ රේඛාව කිසිදු ප්‍රශ්නයක් නැහැ. ඒ රේඛාව සිරස්ව. ගෙබිම පොළව මේ ආකාරයෙන්. දකුණු අත පැත්තේ බිත්තිය ආනත රේඛාව යොමු වෙනවා මේ ආකාරයට. දකුණු අත බිත්තියේ ආනත රේඛාව යොමු වෙනවා මේ ලක්ෂයට. මේකට ප්‍රශ්නයක් නැහැ. මේ දැන් ඔබට ඊටාම පැහැදිලිව පේනවා. බිත්තිය වම් අත පැත්තේ බිත්තිය, දකුණු අත පැත්තේ බිත්තිය, පොළව සීලිම. මේ පොළවේ ටයිල් අල්ලලා තිබෙනවා. ඔබින් මුළු අල්ලලා තිබෙනවා. ඈත පිහිටි ලක්ෂයට යොමු වෙනවා ආනත රේඛා. ඈත පිහිටි ලක්ෂයට ආනත රේඛා. ඈත පිහිටි ලක්ෂයට ආනත රේඛා. ඈත පිහිටි ලක්ෂයට ආනත රේඛා. මේවට ප්‍රශ්නයක් නැහැ. තිරස් රේඛා වලට ප්‍රශ්නයක් නැහැ. මේ නිර්මාණය වෙලා තිබෙන ඔන්න ටයිල් කැට. ඔන්න බලන්න ත්‍රිමාන රූපයක්. රූපීය පෙනුමක් නියමදී ආකාරයෙන් දිස් වෙනවා. වම් පස තිබෙනවා ජනේලයක්. ආනත රේඛා සියල්ල යොමු වෙනවා අර ලක්ෂයට. මේ ආනත රේඛා දෙක යොමු වුණ ඈත ලක්ෂයට. ආනත රේඛාව ලක්ෂයට. ජනෙල් පඩිය බිත්තිය ඝනකම දිස් වෙනවා. දකුණු අත පැත්තේ දොරක් නිර්මාණය වෙමු. ආනත රේඛාව ඈත ලක්ෂයට. ආනත රේඛාව ලක්ෂයට. මෙන්න මෙවැනි ආකාරයේ පෙනුමකට අපි කියනවා එක් ලක්ෂයකින් ආරම්භ වන පරාලෝකන පෙනුම. ඉන්පසුව මේ දල සටහන ඇඳගත්තට පස්සේ තමයි මේක විචිත්‍රවත් කරන්න තිබෙන්නේ. විවිධ වර්ණ ගන්නවලා. ඔබට බැලූ බැල්මට පේන්න ඕනේ ඈත ලක්ෂයේ අනන්තයේ සිත රේඛාවේ තිබෙන ලක්ෂයට ආනත රේඛා සියල්ල යොමු වෙලා තිරස් රේඛා ඒ ආකාරයෙන්ම පවතිනවා. එක් ලක්ෂයකින් ආරම්භ වන පරාලෝකන පෙනුම. ඉහත රූපයේ දෙස බැලීමේදී අපි කලින් සඳහන් කරපු රූපයේ දෙස බලනකොට අපි යන්න රූපයේ දෙස බලනකොට ඉදිරි මුහුණත තිරස් අක්ෂවලට සමාන්තර වැඳීම කර ඇත. සිරස් රේඛා. මේ තිබෙන සිරස් රේඛා, එතන තිරස් රේඛා ඒවා එකිනෙක සමාන්තරයි. ආනත වන්නේ ගැඹුර දැක්වෙන අක්ෂය. දැන් මේ සිද්ධාන්තය පදනම් කරගන්නවා ඔබ එක එල්ලේ පිහිටි තනි කෙලින් පිහිටි රේල් පාරක් ගන්නවා. මේ තනි කෙලින් පිහිටි රේල් පාරක් ගද්දී මේ රේල් පාරේ රේල් පීරි දෙක ඈත අනන්තයේදී ගිහිල්ලා එකතු වෙනවනේ. ඈතට යන රේල් පීරි දෙක එකතු වෙලා. ඈතට යන රේල් පීරි දෙක එකතු වෙලා. රේල් පීරි දෙක එකතු වෙනවා කියලා කියන්නේ මොකද්ද? ඒ තමයි මේ අපේ ඇසේ පිහිටන ආකාරය. මෙන්න මේ සංකල්පය පදනම් කරගනිමින් තමයි බොහෝ වෙලාවට එක් ලක්ෂයකින් ආරම්භ වන පරාලෝකන පෙනුම නිර්මාණය වී තිබෙන්නේ. ඒ වගේම ඒත් ගැඹුරට දිවෙන රේඛා සියල්ලම එක් ස්ථානයකදී සම්මුඛ වේ. අන්න ගැඹුර දැක්වෙන රේඛා සියල්ල ගිහිලා එක් ලක්ෂයකදී සම්මුඛ වෙනවා. එම ස්ථානයේ නැතහොත් ලක්ෂය පිහිටන තිරස් රේඛාව සිසිර රේඛාව නමින්ද හඳුන්වයි. ඒ පිහිටන රේඛාව සිසිර රේඛාව. දෙක ගිහිල්ලා හමු වෙනවා කියලා කියනවා. ඒ ලක්ෂය කොහෙද තියෙන්නේ? සිසිර රේඛාව. ඈත අනන්තයේ සිසිර තිබෙන රේඛාවේ ගිහිල්ලා හමු වෙනවා කියලා කියනවා. මෙන්න මේ වචන මේ සංකල්ප නිවැරදි ආකාරයෙන් තේරුම් ගන්න. මේ තවදුරටත් වර්ග කරන්න පුළුවන්. ඒ තමයි මේ එක් ලක්ෂයකින් ආරම්භ වන පරාලෝකන පෙනුම නැවතත් කාණ්ඩ 3කට වර්ගීකරණය වෙනවා. එයම ඔබට කෙටියෙන් පැහැදිලි කරන්නම්. මේ ආකාරයෙන් මේ ලක්ෂය S මට්ටමේ තියෙනවා. මේ ලක්ෂය මට ගන්න පුළුවන් S මට්ටමෙන් උඩට. මේ ලක්ෂය ගන්න පුළුවන්
ඇස් මට්ටමෙන් පහළට. මේ ලක්ෂය. පහළ ඉඳන් බලනකොට මේ ලක්ෂය ඇස් මට්ටමින් උඩ. ඉහළ සිට බලද්දී මේ ලක්ෂය ඇස් මට්ටමින් පහළ. ඇස කෙලින්ම බලන්නත් පුළුවන්. ඒ වගේම මේක දකුණට පැත්තකට ගන්නත් පුළුවන්. මේක වමට ගන්නත් පුළුවන්. නමුත් අපි මෙහිදී වර්ග තුන සාකච්ඡා කරන්නේ ඇස් මට්ටම, ඇස් මට්ටමින් ඉහළ, ඇස් මට්ටමින් පහළ කියන ආකාර තුනට. ඒ තමයි මේ පැහැදිලි කරලා තිබෙන්නේ මේ ආකාරයට වස්තුව දෙස බලන ඇස් මට්ටම සිතිජ රේඛාවෙන් පහළට ස්ථානගත කර තිබෙන ක්‍රමය. සිතිජ රේඛාවෙන් පහළට. ඒ වගේම වස්තුව දෙස බලන ඇස් මට්ටම සිතිජ රේඛාවේම ස්ථානගත කරලා තිබෙනවා. සිතිජ රේඛාවේම ස්ථානගත කරලා තිබෙනවා. ඒ වගේම වස්තුව දෙස බලන ඇස් මට්ටම සිතිජ රේඛාවෙන් පහළට ස්ථානගත කර තිබෙනවා. මේ අදට චිත්‍ර ශිල්පියා, නිර්මාණ ශිල්පියා තමයි තීරණය කරන්නේ මොන වගේ ස්ථානයකද මෙය තබන්නේ කියන කාරණාව. රයිට් දුවේ පුතේ, ඊළඟට මේ තවත් වර්ණවත් විචිත්‍ර චිත්‍රයක් ඔබට පේනවා. රූප සටහනට අනුව මේ තාම ලස්සනට 1 ලක්ෂයකින් ආරම්භන පරාලෝකන පෙනුමක් මෙන්න මේ වගේ තැනක ඇති ආනත රේඛාවේ ආනත රේඛා මේ තැනට එකතු වෙලා ඇති. එතකොට මේ වගේ තැනක ලක්ෂයක් 1 ලක්ෂයකින් ආරම්භන පරාලෝකන පෙනුමේ ආනත රේඛා සියල්ල මේ ලක්ෂයට යොමු වෙලා ඇති. මෙන්න මේ ක්‍රමයට අපි කියනවා 1 ලක්ෂයකින් ආරම්භ වන පරාලෝකන ක්‍රමය කියලා. ලක්ෂ දෙකකින් ආරම්භ වන පරාලෝකන ක්‍රමය. මොකද පුතේ ලක්ෂ දෙකකින් ආරම්භ වන පරාලෝකන පෙනුම කියලා කියන්නේ? ලක්ෂ දෙකකින් යුතු පරාලෝකන පෙනුම යනුවෙන් අදහස් වන්නේ සිතිද රේඛාව මත නොපෙනී යන ලක්ෂ දෙකක් පිහිටා ඇති බවයි. මේ ඈත සිතිද රේඛාවේ ලක්ෂ දෙකක් පිහිටා තිබෙනවා. පළමු ලක්ෂය. මේ දෙවන ලක්ෂය. පහත රූපයේ දැක්වෙන නොපෙනී යන ලක්ෂ දෙකක් භාවිතා කරන ලද අඳින ලද රූප කිහිපයක් පහත දැක්වෙනවා. දැන් මේ ආනත රේඛා මෙන්න මේ පැත්තේ රේඛාව මෙතෙන්ට. මේ පැත්තේ ආනත රේඛාව මෙතෙන්ට. ඉතුරුලා තිබෙන්නේ මේ සිරස් රේඛා විතරයි. මේ සිරස් රේඛා පමණයි සමාන්තරව තිබෙන්නේ. අනෙත් ආනත රේඛා ගණනාවක් මේ ආකාරයට 1 ලක්ෂයකට මේ තවත් පැත්තකට මෙන්න මේ පැත්තට ආනත වෙනවා. මේ ආකාරයට එක් පැත්තට ආනත වීම සිදු වෙනවා. සිරස් රේඛා පමණක් ඒ ආකාරයෙන්ම පිහිටා තියෙනවා. මෙන්න මේ ක්‍රමවේදයට අපි කියනවා ලක්ෂ දෙකකින් යුත් පරාලෝක පෙනුම. එහෙම නැත්නම් 2 point perspective view. 2 point perspective view කියලා. දැන් මෙවැනි තවත් රූප සටහනක් ඔබට පේන්න තිබෙනවා ගොඩනැගිල්ලක්. මහා මාර්ගයක් ආශ්‍රිත ගොඩනැගිල්ලක්. මෙහි තිබෙනවා මේ නොපෙනී යන පළමු ලක්ෂය. පළමු ලක්ෂය. මේ නොපෙනී යන මේ පැත්තේ තියෙනවා දෙවන ලක්ෂය. ඒ වාට යොමු වෙලා මේ පැත්තට 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 යොමු වෙලා මෙන්න මෙවැනි නිර්මාණයකට අපි ලක්ෂ දෙකකින් ආරම්භ වන පරාලෝකන පෙනුම කියලා කියනවා. බොහෝ අවස්ථාවල මහා මාර්ග ආශ්‍රිතව ගොඩනැගිලි නිර්මාණය කරනවා. දැන් මෙවැනි ස්ථානයක අපිට මේ පැත්තේ පාර දක්වන්න පුළුවන් මේ ආකාරයට. මේ පැත්තේ පාර දක්වන්න පුළුවන් මේ ආකාරයට. මේ පාරේ මැදය. දැන් මෙවැනි අවස්ථා සඳහා බොහෝ වෙලාවට භාවිතා කරන ලක්ෂ දෙකකින් ආරම්භ වන පරාලෝකන පෙනුම. දැන් මේ රූප සටහනෙත් අනන්තයේ පිහිටි ලක්ෂ දෙකක සිට ආලෝක කිරණ විහිදෙනවාක් මෙන් ඇඳීම කර තිබෙන ආකාරය ඔබට අවබෝධයෙන් දැක ගන්න පුළුවන්.
මේක අපිට මෙහෙමයි කියලා පැහැදිලි කරන්න බෑ. ඔබට පේනෙන්න ඕනේ. ඔබේ ඇසට පේනෙන්න ඕනේ. එක සිරස් රේඛාවක් විතරයි සමාන්තර වෙලා තිබෙන්නේ. ආනත රේඛා පැති දෙකකට විහිදලා තිබෙන බව බැලූ බැල්මට ඔබට අවබෝධ වෙන්න ඕනේ. මේ තමයි ලක්ෂ දෙකකින් ආරම්භ වන පර්යාලෝකන පෙනුම ලෙස අපි හඳුන්වන්නේ. ඒ වගේම මෙම ක්‍රමය කෝණාකාර පර්යාලෝක චිත්‍ර ක්‍රමය නමින්ද හඳුන්වනු ලැබේ. ඊත රූපයට අනුව ඉදිරි මුහුණ සහ පැති තලය දෙපසම කෝණාකාර වැද තිබේ. තල දෙකක් කෝණාකාර වැද තිබෙනවා. ඒ නිසා මේකට අපි කියනවා කෝණාකාර පර්යාලෝක චිත්‍ර කියන නමත් භාවිතා වෙනවා. මේ ගැඹුරට ගමන් කරන සෑම රේඛාවක්ම එක් එක් පෙදෙසට නොපෙනී යන ස්ථානවලදී සම්මුඛ වෙනවා, එකතු වෙනවා. ගැඹුරු ලක්ෂ දෙකක් තිබෙනවා. ඒ ලක්ෂ දෙකට මේ රේඛා ගිහිල්ලා ඔක්කොම ගිහිල්ලා මොනවා වෙනවද? එකතු වීම සිදු වෙනවා. ඒ නිසා මේ ලක්ෂ දෙකකින් ආරම්භ වන පරලෝක පෙනුම කියලා කියන්නේ. ලක්ෂ දෙකකින් ආරම්භ වන පරලෝක පෙනුම කියලා කියන්නේ ඒ නිසා. ලක්ෂ 3කින් යුත් පරලෝක පෙනුම. කොහමද පුතේ? ලක්ෂ 3කින් යුතු පරලෝක පෙනුම. පහත රූපේ දැක්වෙන පරිදි ලක්ෂ 3ක් භාවිතා කර අඳින ලද්දකි. ලක්ෂ 3ක් භාවිතා කරලා අඳිනවා. ඔබට පේනවද මේ? 1 ලක්ෂය, 2 ලක්ෂය, 3 ලක්ෂය. ලක්ෂ 3ක් මේ ආකාරයට භාවිතා කරන ඈතනන්තේ. දැන් මේ ලක්ෂයට මෙන්න මේ රේඛා තුන ආනතයි. මේ ලක්ෂයට මේ රේඛා තුන. මේ ලක්ෂයට මෙන්න මේ රේඛා තුන. ඔන්න මේ ආකාරයට භාවිතා කරමින් අඳින ඇඳීමට කියනවා ලක්ෂ 3කින් ආරම්භ වන පරලෝකන පෙනුම. මේ එවැනි ක්‍රමයට අඳින ලද වර්ණවත් චිත්‍රයක්. ඉහත රූපයට අනුව ඉදිරි මුහුණත සහ පැතිතල දෙපසට කෝණාකාර වැද තිබේ. ඉදිරි පැතිපෙන මොක්කොම සියල්ලම කෝණාකාරව. මේ ගැඹුරට සහ සිරසට මෙන්ම ගමන් කරන්නාට සියලු රේඛා එක් එක් ලක්ෂවලදී සම්මුඛ වේ. මේ ආනත රේඛා සියල්ලම කොහේ හරි ලක්ෂයක ගිහිලා සම්මුඛ වෙනවා. සමාන්තර රේඛා මෙයාගේ දක්නට ලැබෙන්නේ නැහැ. ලම්බක රේඛා දක්නට ලැබෙන්නේ නැහැ. සියල්ල කොහේ හෝ පැත්තකට ගිහිල්ලා සම්මුඛ වීමක් සිදු වෙනවා. මෙන්න මේ ක්‍රමයට අපි කියනවා ලක්ෂ 3කින් යුත් පරාලෝක පෙනුම, එහෙම නැත්නම් 3 point perspective view කියලා. කොහොමද පුතේ? 3 point perspective view කියලා. සමාන්තර ක්‍රමය, එහෙම නැත්නම් parallel method. අපි ඊළඟට එනවා දෙවන ක්‍රමවේදයට. ඔන්න පරාලෝකන ක්‍රමය ගැන කතා කරා. සමාන්තර ක්‍රමය, එහෙම නැත්නම් parallel method එකට. මේ රූපීය පෙනුමේ තිබෙන වෙනස්කම් මේ ආකාරයට විමසා බලමු. මෙම රූපීය පෙනුමද ඇඳිය යුතු වන්නේ දිග පළල සහ උස යන මානයන් උපයෝග කරගෙනය. දැන් අපි කතා කරා මේ පෙනුම් අඳිනකොට සෑම විටම භාවිතා කරන්න වෙනවා දිග පළල උස. එහෙම නැත්නම් දිග පළල ගැඹුර කියන මේ ප්‍රධාන මානයන් තුන. දැන් මේක වෙනස් වන්නේ කොහොමද? මෙම මානයන් කඩදාසිය මත අඳින විට පහත රූපයේ දැක්වෙන ආකාරයට තිරස් අංශක 45ක ආනතියක් සහිතව අක්ෂ 3ක් භාවිතා කරනු ලැබේ. අංශක 45ක ආනතියක් මොන තලයේද? කුමන තලයේද? මේ රූපයේ පේන ආකාරයට මෙන්න මේ තිරස් තලයත් එක්ක ආනත රේඛා එක්ක දකුණු අත පැත්තෙන් අංශක 45ක් ආනත කරනවා. එහෙම නැත්නම් මේ ආකාරයට වම් අත පැත්තෙන් ආනත කරනවා. තල තුනක් තිබෙනවා. සිරස් අක්ෂය, තිරස් අක්ෂය, ආනත තලය. මේ ආනත තලය මේ තිරස සමග අංශක 45ක්, එහෙම නැත්නම් සිරස සමග අංශක 45ක්. කොයි පැත්තෙන් වුණත් අංශක 45 සමානයි. මෙන්න මෙම ආකාරයට අඳින ඇඳීමක් සමාන්තර ක්‍රමය ලෙස හඳුන්වනවා. මේ ආකාරයට අඳින ඇඳීමකට අපි කියන මොන ක්‍රමය කියලාද? සමාන්තර ක්‍රමය. ඇඳීමට අවශ්‍ය වස්තුවේ දිග පළල මූලිකව මැන එහි දිග මිනුම් තිරස් අක්ෂයේද උස සිරස් අක්ෂයේද සලකුණු කරනු ලබයි. ඔන වැදගත්ම සාධකයක්.
කොමක්ද මේ ක්‍රමයේදී පුතේ කරන්නේ? ඊටාම වැදගත්. දිග පළල මූලිකව මැනගෙන එහි දිග ප්‍රමාණය කොහෙද සලකුණු කරන්නේ? තිරස්සක්ෂී. දිග සටහන් කරනවා තිරස්සක්ෂී. තිරස්සක්ෂී. උස සිරස්සක්ෂී. දිග තිරස්සක්ෂී, උස සිරස්සක්ෂී. ගැඹුර දැක්වීම සඳහා ආනත රේඛාව මත සත්‍ය ගැඹුරු මානෙන් හරි අඩක් ආනත රේඛාව මත සලකුණු කරන්න. මේ පැත්තට දිග, මේ පැත්තට උස, ආනත රේඛාවත් එක්ක ගැඹුර. කොහොමද කරන්නේ? මේ තියෙන්නේ. මේ දිග වස්තුවේ 40. මේ වස්තුවේ උස සිරසත් එක්ක ගැඹුර සත්‍ය දුරෙන් භාගයක් කරන් අතිනවා. ආනතුරහම වස්තුව කොට වෙලා වගේ නෙපෙන්නේ. ගැඹුර දැක්වුවාම මේ වස්තුව කොට වෙලා වගේ නෙපෙන්නේ. එවැනි අවස්ථාවක සත්‍ය ගැඹුරෙන් හරි අඩක් කරන් අදිනවා. නමුත් අපි දිග සටහන් කරනකොට 25යි කියලා පෙන්නන්නේ. ඇත්ත වශයෙන් 25ක් ඇඳලා තිබෙනවද මේ දිග? මේ දිග 25ක් ඇඳලා නැහැ. ඇඳලා තියෙන්නේ 12 මාරක් වගේ ප්‍රමාණයක්. මානය දානවා 25ක් කියලා දිග ප්‍රමාණය. මේ ක්‍රමයේ විශේෂ ලක්ෂණයක්. එහිදී කියනවා ඉන්පසු රූපයට අදාළ අනෙකුත් රේඛා ඇඳීම කළ යුතුය. මෙන්න මේ ආකාරය. දැන් මේ ඉන්ජිනේරින් ඩ්‍රෝයින් වලට පුරුදු වෙන දරුවෙක්ට එකවරම මේ රූප සටහන මේ ආකාරයෙන් ඇඳ ගැනීමේ හැකියාවක් නැති වෙනවා. අප අත්දැකීම් අනුව ඔබ වැනි දරුවන්ට මේව උගන්වලා තිබෙනවා. මේ උගන්වලා තියෙද්දි මේ විදිහේ සටහනක් ඉතා නිවැරදිව මේ ක්‍රමයට ඇඳීමට හැකියාවක් නැහැ. අත පුරුදු නැහැ, හුරු නැහැ. ළමයි 10 දෙනෙක් වගේ ගත්තොත් එක්කෙනෙක් දෙන්නෙක් තමයි මේ හරියටම මේ රූපය පෙනුම අඳින්නේ. අනිත් අයට සමහර රේඛා ආනත වෙන, සමහර රේඛා එහාට මෙහාට වෙනස් වීම සිදු වෙනවා. ඔබ ඉක්මනට මේට පුරුදු වෙ යුතුයි. මේන් පස්සේ තමයි අපි අර ප්‍රක්ෂේපණ ක්‍රමය නිවැරදිව හසුරුවන්න, නිවැරදිව ක්‍රියාත්මක කරන්න හැකියාව ලැබෙන්නේ. අපි මේ විදිහට බලමු. සමාන්තර ක්‍රමය භාවිතා කර ඇඳීම සිදු කරන ආකාරය. මේ සමාන්තර ක්‍රමය භාවිතා කරලා මෙන්න මේ ක්‍රමය ඇඳීම කොහොමද කරන්න කියලා වාක්‍ය විස්තර වෙලා තිබෙනවා. අපි ඉන්පසුව නිවැරදිවම මේ අඳින්න උත්සාහ කරමු. අපි බලමු කොහොමද මේ ක්‍රමය කරන්නේ. මුලින්ම කියනවා දුවේ පුතේ මූලිකව තිරස් සිරස් අක්ෂ දෙකක් අඳින්න. තිරස් සිරස් මත නැත්නම් තිරස් අක්ෂය මත 40ක දුරක් සලකුණු කරන්න. දැන් මා වස්තුව මේ ආකාරයෙන් ගන්නවා. වස්තුව මා එක් පසකින් මේ විදියට තබා ගන්නවා. මේ වස්තුවම මා සටහන මත මේ ආකාරයෙන් අදිනවා. මූලිකව තිරස් සිරස් අක්ෂ දෙකක් අදින්න. ඔන්න මම මූලිකව තිරස් සිරස් අක්ෂ දෙකක් ඇඳා. මෙන්න තිරස් අක්ෂය, මෙන්න සිරස් අක්ෂය ඇඳා. හරිනේ? දැන් අපි නැවතත් බලමු පුතේ. තිරස් අක්ෂය මත මිලිමීටර 40ක දුරක් සලකුණු කරන්න. ඔන්න මම තිරස් අක්ෂය මත මේ ආකාරයට මිලිමීටර 40ක දුරක් සලකුණු කරනවා. මම ගන්නවා මීටර් කෝදුව මේ ආකාරයට මිලිමීටර 40ක දුරක් මෙන්න මේ ආකාරයට මම සලකුණු කරනවා. මෙන්න මිලිමීටර 40ක දුර සලකුණු කරා. හරිනේ? ඊට පස්සේ මට කියනවා ගැඹුර දැක්වීම සඳහා ආනත රේඛාව මත සත්‍ය ගැඹුරෙන් හරි අඩක් ආනත රේඛාව මත සලකුණු කරන්න. දැන් ආනත රේඛාව කොච්චරක්ද? ආනත රේඛාව ඉන්පසු සිරස් රේඛාවේ මිලිමීටර 20ක උසක් සලකුණු කරන්න. ආනත රේඛාව තනින්න ඕනේ මිලිමීටර 20ක් උස සලකුණු කරන්නත් ඕනේ.
අපි බලමු උස සලකුණු කරන ආකාරය. මේ විදිහට ඔන්න 20ක දුරක් සලකුණු කරා. සිරස් රේඛාවට සමාන්තර රේඛාවක් එම රේඛාවේ පල්ලටම අදින්න. තිරස් රේඛාවට සමාන්තර රේඛාවක් එම රේඛාවේ පල්ලටම මේ ආකාරයට අදිනවා. මා රූල අයින් කරනවා. දැන් මේ ලක්ෂයෙන් මෙන්න මේ සමාන්තර රේඛාව ඕන මම අදිනවා. ඔන්න බලන්න දරුවෝ. හරි. ඇඳගත්තා. මේ ආකාරයට. ඉන් පස්සේ මං අංශක 45 ආනත රේඛාවක් සලකුණු කරනවා. මේ ආකාරයට අංශක 45 ආනත රේඛාව මට ගන්න පුළුවන් මේ විදිහට. අංශක 45 සලකුණු කරා. රේඛාව සලකුණු කරා. මේකට තවත් සමාන්තර රේඛාවක් මේ ආකාරයෙන් මම නිර්මාණය කරනවා. සමාන්තර රේඛාවක් නිර්මාණය කරා. නිර්මාණය කළා මේ වස්තුවේ දිග ප්‍රමාණය 40. මාසන වශයෙන් 40 ගමු. මෙන්න මේ ස්ථානයේ 40 ගමු. 40 අරගෙන මම මේකට තවත් සමාන්තර රේඛාවක් මේ හරහා නිර්මාණය කරනවා. මෙන්න මේ විදියට 40යි. ඉන්පස්සේ මට වස්තුවේ උස 20ක් තියෙනවා කියලා හිතන්න. මේක 40ක් තියෙනවා කියලා හිතන්න. දැන් මට මෙන්න මේ පෘෂ්ඨය සලකුණු කරගන්න වෙනවා. ඒ පෘෂ්ඨය සලකුණු කරගන්න මම මේ හරහා තවත් ආනත රේඛාවක් නිර්මාණය කරනවා. මේ හරහා ආනත රේඛාවක් නිර්මාණය කරනවා මේ විදිහට. ආනත රේඛාවක් මේ ආකාරයෙන් නිර්මාණය කරා. දැන් මේ වස්තුවේ මෙන්න මේ දිග ප්‍රමාණය ගැන අවධානය යොමු කරන්න වෙනවා. මේ දිග ප්‍රමාණය ගැන. මම නැවතත් ඔන්න ඊළඟ දොර ගන්න කව කට්ට මේ ආකාරයෙන් භාවිතා කරනවා. කව කට්ට මා රැගෙන ගොස් තුඩ තබනවා මෙන්න මේ ස්ථානයේ. අවශ්‍ය දිග ප්‍රමාණය මා දික් කර ගන්නවා. ඉන්පසු මේ ආකාරයට මේ අවශ්‍ය දිග ප්‍රමාණය මේ චාප කපනවා. මා ඉන්පසු නැවත වතාවක් මෙන්න මේ ස්ථානයට රයි යනවා. චාපයේ කැපීම සිදු කරනවා. ඔන්න මට දැන් චාප ඡේදන ස්ථාන දෙකක් ලැබුණා. චාප ඡේදන ස්ථාන දෙකක් ලැබුණා. මෙය හරහා මා නැවතත් මේ විදියට තිරස් රේඛාවක් නිර්මාණය කරනවා. මේ ආකාරයට තිරස් රේඛාවක් නිර්මාණය කරනවා. පැහැදිලි ඇති. දැන් මට මෙන්න මේ පෘෂ්ඨය හරි මේ පෘෂ්ඨය හරි මෙන්න මේ පෘෂ්ඨය දල වශයෙන් ලැබුණා. දැන් මම මේ පෘෂ්ඨය කෙරෙහි අවධානය යොමු කරනවා. ඒ පෘෂ්ඨය කෙරෙහි මට දැන් සිරස් රේඛාවක් නිර්මාණය කරගත යුතුයි. මෙන්න මං සිරස් රේඛාවක් මේ හරහා ඉහළට නිර්මාණය කරා. දැන් මම නැවත වතාවක් කව කට්ට ගන්නවා. කව කට්ට අරගෙන අවශ්‍ය ඡාපය කපීම සඳහා මෙන්න මේ ස්ථානයේ තබනවා. මේ ස්ථානයේ තබලා මම මේ ආකාරයට අවශ්‍ය දිග ප්‍රමාණය සාදා ගන්නවා. දිග ප්‍රමාණය සාදාගෙන අදාළ ස්ථානයෙන් මේ දියේ ඡාපය කැපීම සිදු කරනවා. ඔන්න ඡාපය කැපුවා. මට මෙන්න මේ ධාරය අවශ්‍යයි. මේ ධාරය අවශ්‍යයි. ඒ ධාරය ලබා ගැනීම සඳහා නැවතත් මා මේ ස්ථානයෙන් සිරස් රේඛාවක් නිර්මාණය කරනවා. මේ ආකාරයට සිරස් රේඛාවක් නිර්මාණය කරනවා. මේ දිග ප්‍රමාණයම ඡාපය කපා ගැනීම සඳහා මෙතෙන්ට යොමු කිරීම සිදු කරනවා. අපි මේ ඡාපය කපන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට කෙලින්ම සිරස් රේඛාවක් මෙය හරහා මේ විදිහට නිර්මාණය කරන්න පුළුවන්. ඔන්න මට ලැබෙනවා මේ පෘෂ්ඨය. දැන් මට අවශ්‍යයි මෙන්න මේ පෘෂ්ඨය නිර්මාණය කරගන්න. මේ දිග ප්‍රමාණයම
මෙතන සටහන් කරනු ලබනවා. සටහන් කරලා මේ ස්ථානයේ සිට නැවත වතාවක් සිරස් රේඛාවක් මේ විදිහට නිර්මාණය කරනවා. ඔන්න මට මේ පෘෂ්ඨය ලැබුණා. ඊළඟට මම තිරස් සමග ආනත නැත්නම් අංශක 45 මෙන්න මේ ආනත රේඛා භාවිතා කරනවා. ආනත රේඛා භාවිතා කරමින් මෙන්න මේ ආකාරයට මේ ස්ථානයේ සිට ආනත රේඛාවක් ඊට සමාන්තරව මේ ස්ථානයේ සිට ආනත රේඛාවක් නිර්මාණය කරනු ලබනවා. නිර්මාණය කර ලබලා කවකට්ට හෝ අඩිරුල භාවිතා කරමින් මෙන්න මේ දිග ප්‍රමාණය මේ ස්ථානය මත සලකුණු කරනවා. සලකුණු කරලා ඒ ස්ථානයේ සිට මේ ආකාරයට තිරස් රේඛාවක් නිර්මාණය කිරීමේ හැකියාව තිබෙනවා. තිරස් රේඛාවක් නිර්මාණය කිරීමේ හැකියාව තිබෙනවා. මට මෙන්න මේ සමග ලැබෙනවා මේ පෘෂ්ඨය මේ පෘෂ්ඨය මේ පෘෂ්ඨය මේ පෘෂ්ඨය මේ පෘෂ්ඨය මේ පෘෂ්ඨය සහ මෙන්න මේ පෘෂ්ඨය. මෙයයි සාමාන්‍ය ක්‍රමවේදය. මේ ආකාරයටම නමුත් ඔබට දැන් මේ තුල නිර්මාණය වී තිබෙන්නේ ඉරි ගණනාවක්. මේ රූපයම මා නැවත ආකාරයට ඇඳීම සිදු කරනවා විවිධ මිනුම් භාවිතා කරමින්. මේ ක්‍රමය ඊටාම වැදගත්. හොඳින් මතක තබා ගන්න. නැවතත් තෙමු එවැනි රූපයකට. අපි මෙහිදී නිවැරදි දිග ප්‍රමාණයන් යෙදීම සිදු කරන්නේ පරිමාණගතව ඇඳීමට අවශ්‍ය නිසා. ඔන්න මම තිරස් රේඛාව කළු පැහැති අක්ෂයෙන් ඇඳීම සිදු කරනවා. ඒ වගේම සිරස් රේඛාවත් මා කළු පැහැති අක්ෂයෙන් ඇඳීම සිදු කරනවා. කළු පැහැයෙන් ඇඳීම සිදු කරනවා. ඒ වගේම තිරස් සමග අංශක 45ක් ආනතු රේඛාව මා මේ ආකාරයට ඇඳීම සඳහා මා කෝණමානය භාවිතා කරනවා. මට මේ ආකාරයට කෝණමානය නිවැරදි තිරස් තලයේ මත පිහිටුවන්න පුළුවන්. මේ විදිහට අංශක ප්‍රමාණය නිවැරදිව ගැලපෙන ආකාරයට අංශක 45 මා සලකුණු කරනවා මේ ආකාරයට. දැන් මට පුළුවන් මේ හරහා දිවෙන ආනත රේඛාව නිර්මාණය කරගන්න. ඔන්න මට තල තුන ලැබුණා. මොකද්ද මට ලැබුණු තල තුන? දුවේ පුතේ සිරස් තලය, තිරස් තලය සහ ආනත තලය. මම මෙහි මුලින්ම නැවත තවක් අරට වඩා ලේසි ක්‍රමවේදයක් මේ භාවිතා කරන්නේ වස්තුවේ දිග උස ගැඹුර සටහන් කරගන්න මේ ආකාරයට. මා හිතමු වස්තුවේ මෙන්න මේ පැත්තේ පළලක් තිබෙනවා මේ ආකාරයට. කුඩා කොටසේ උස වස්තුවේ සම්පූර්ණ ගැඹුර මේ ආකාරයට ලැබුණයි කියලා හිතමු. මම මේට රේඛාවට ලම්බක රේඛාවක් නිර්මාණය වෙනවා මෙන්න මේ ස්ථානය හරහා. මේ රේඛාවට සමාන්තර රේඛාවක් මේ හරහා නිර්මාණය වෙනවා. මේ හරහා ආනත රේඛාවක් මේ හරහා ආනත රේඛාවක් තවත් අංශක 45කින් මේ ආකාරයට නිර්මාණය කරගන්න පුළුවන්. 45ක මේ රේඛාවට සමාන්තරව තවත් අංශක 45ක රේඛාවක් මේ විදිහේ නිර්මාණය කරගන්න පුළුවන්. මං ඉන්පසු මේ මැද කොටසේ පළල මැද කොටසේ දිග ප්‍රමාණය මෙන්න මේ අක්ෂය මත සටහන් කරගන්නවා. මේ හරහා මෙහාට තවත්
තිරස් රේඛාවක් නිර්මාණය කරගන්න. දැන් මට අවශ්‍යයි මේ වස්තුවේ මුහුණ කොටස නිර්මාණය කරන්න. මම නැවතත් ඉහළට මේ ආකාරයේ සිරස් රේඛාවක් තවත් සිරස් රේඛාවක් සලකුණු කරනවා. ඒ වගේම මේ හරහා දිවෙන්නත් තවත් සිරස් රේඛාවක් නිර්මාණය කරනවා. වස්තුවේ නිවැරදි උස ප්‍රමාණය මේ අක්ෂය මත සලකුණු කර ගන්න. වස්තුවේ නිවැරදි උස ප්‍රමාණය මේ අක්ෂය සලකුණු කර ගන්නවා. මෙය හරහා දිවෙන තිරස් රේඛාවක් නිර්මාණය වෙනවා. ඒ වගේම මේ හරහා ආනත රේඛාවක් මේ හරහා ආනත රේඛාවක් ඇඳෙනවා මේ විදිහට මේට සමාන්තරව මේ හරහා ආනත රේඛාවක් මේට සමාන්තරව ඇඳෙනවා. ඉන්පසු මේ ලක්ෂය මේ පාද දෙකේ දිග සටහන් කරලා ඒ හරහා දිවෙන සමාන්තර රේඛාව ඒ හරහා දිවෙන සමාන්තර රේඛාව නිර්මාණය කරාම මෙන්න මේ විදිහේ වස්තුව ඔබට ලැබෙනවා. මේ වස්තුව මා පැහැදිලිව පෙන්눔 කිරීම සිදු කරහොත් මට මෙන්න මේ ආකාරයෙන් ලැබෙන්නේ මේ පෘෂ්ඨය මේ පෘෂ්ඨය මේ පෘෂ්ඨය මේ පෘෂ්ඨය මෙන්න මේ පෘෂ්ඨය. මේක තිරස් සමගංශක කීයක් ආනතයිද? 45යි. දැන් මේ ඇඳීමේ ක්‍රමවේදයේදී ඔබ භාවිතා කරන ලද රේඛා පිළිබඳව මම අවබෝධය අවධානය යොමු කරන්නම්. මෙන්න මේ රේඛාව ඔබට පේනවා ඇති මේ රේඛාව. මේ රේඛාවට මේ රේඛාව සමාන්තරයි. ඔන්න අවධානය යොමු කරන්න. මේ රේඛාවට මේ රේඛාව සමාන්තරයි. එයට මෙය සමාන්තරයි. එයට මෙය සමාන්තරයි. තිරස් රේඛාවත් එක්ක සිරස් රේඛාවත් එක්ක මේ තිබෙන උස මෙය සමාන්තරයි. මේට මෙය සමාන්තරයි. මේට මෙය සමාන්තරයි. මේට මෙය සමාන්තරයි. අනිත් ආනත රේඛා සියල්ලම තිරස සමගංශක 45ක ආනතියක් සාදනවා. මෙන්න තිරස් සමගංශක 45ක ආනතියක් සාදනවා. තිරස් සමගංශක 45ක ආනතියක්. තිරස් සමගංශක 45ක ආනතියක්. තිරස් සමගංශක 45ක ආනතියක්. තිරස් සමගංශක 45ක ආනතියක් නිර්මාණය වෙනවා. මේට අපි කියනවා රූපීය පෙනුම. තිරස් සමග ගැඹුර දැක්වෙන අක්ෂාංශක 45. අර මුලින්ම දැක්වුණු රූපය ඇඳීම සඳහා මා කවකටුව භාවිතා කරා. මේ හා සමාන රූපයක් තමයි තිබෙන්නේ කවකටුව. දොරවල්. කවකටුව භාවිතා නොකර රූල පමණක් භාවිතා කරමිනුත් අඳින්න පුළුවන්. දැන් මේ ක්‍රියාව මට බෝඩ් එක තුල පැහැදිලි කිරීමට අපහසුයි ඔබට මේකේ ප්‍රායෝගිකත්වය ලබා දීම සඳහා. ඒ නිසා මේ වීඩියෝ දර්ශනය බලන දරුවන් මේ හා සමාන රූපයක් ඔබගේ පොතේ අඩිරුල සහ කවකටුව භාවිතා කරමින් එකක් අදිනවා. අඩිරුල පමණක් භාවිතා කරමින් එකක් අදිනවා. ඒ අදින අවස්ථාවලදී අලුතෙන් මේට සූදානම් වන සිසුවෙක්ගේ සමහර විට මේකයි සමාන්තරලා මේ දෙක අසමාන්තර වෙන්න පුළුවන්. ඒ නිසා මේ රේඛාව, මේ රේඛාව, මේ රේඛාව, මේ රේඛාව, මේ රේඛාව එකිනෙකට සමාන්තරව අඳින්න ඕනේ. ඒ වගේම සිරස් රේඛා එකිනෙකට සමාන්තර වෙන්න ඕනේ. ආනත රේඛා සියල්ල එකිනෙක සමාන්තර වුවහොත් ඊටාම ලස්සන රූපයක් ඔබට ලැබෙයි. ඒ සඳහා කවකටුව භාවිතා කිරීම, කෝණමානය භාවිතා කිරීම, රූල භාවිතා කිරීම මේ කුමන හෝ ක්‍රමවේදයක් භාවිතා කිරීමේ හැකියාව ඔබට තිබිය යුතුයි. ඉතින් ලේසිම ගැලපෙන ක්‍රමවේදය තෝරා ගන්න.
අපිට ඉදිරියේදී තිබෙනවානේ සමාංශක රූපීය පෙනුම අඳින්න. මේ සමාංශක රූපීය පෙනුම ඇඳීමේදී නිවැරදිව ඇඳීම වැදගත් වෙනවා විභාගයට පවා. දැන් මේ ඒ පියවර තමයි ඔබට දී තිබෙන්නේ. සිදු කරන ආකාරය. එළදුර අඳින ආකාරය, චිත්‍රය නිර්මාණය කරගන්න ආකාරය තිබෙනවා. දැන් මේ පියවර අනුගමනය කරන ඔබ එකින් එක මේ පියවර බලන්න හොඳට බලන්න. මේ ස්ක්‍රීන් ෂොට් එකක් දාලා සේව් කරගන්න තියාගන්න පුළුවන්. මේ පියවර තිබෙනවා. මේ පියවර. එතකොට පියවර කීයකට යනවද පුතේ? මේ විදිහට 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. මේ පියවර 8ට ඔබ අඳින්න උත්සාහ කරන්න. ඉන්පසු මේ පියවර අදාළ නොවන ඔබට ලෙහෙසි ක්‍රමයක් භාවිතා කිරීමේ හැකියාවක් තිබෙනවා. කෙසේ හෝ ක්‍රම කිහිපයකට මේ නැවත අදින්න. අපි මේ උත්සාහ කරන්නේ ප්‍රායෝගිකත්වය ඔන්ලයින් ක්‍රමවේදය හරහා ඔබට පෙන්වන්න. අභියෝගයක් අපි හැම දිනාටම. නමුත් ඔබට මෙය ඇඟට කාවදින්න ඔබ විසින්ම මේ රූපය කිහිප අවස්ථාවකදී ඇඳීම සිදු කළ යුතුයි. ඇඳීමේදී ඔබට විවිධාකාර කුඩා ක්‍රමවේදයන්, ටෙක්නික්ස්, තාක්ෂණික ක්‍රම ඔබට අසු වෙන්න පුළුවන්. ඒ කොමන හෝ ක්‍රමයක් ඔබ භාවිතා කරන්න. ඒ නිසා මේ ඔබ තනියම තමයි ඔබ ඇඳපු චිත්‍රය රූපීය පෙනුම ඔබට නිරීක්ෂණය කරන්න වෙන්නේ. එහිදී ප්‍රධාන වශයෙන්ම රේඛා වර්ග 3ක් තිබෙන බව තේරුම් ගන්න. මොනවද මේ රේඛා වර්ග 3? මෙන්න මේ පැත්තට තියෙන රේඛාව, මේ පැත්තට තියෙන රේඛාව, මේ පැත්තට තියෙන රේඛාව. මේ තමයි එක. එක කියලා හඳුන්වමු. දිග දැක්වෙන, උස දැක්වෙන, ගැඹුර දැක්වෙන. මේ රේඛාවට මේ පැත්තේ තියෙන රේඛා සියල්ලම සමාන්තර වෙනවාද පරීක්ෂා කරන්න. සිරස් ශක්ෂයේ දෙක, මේ දෙකට දැක්වන රේඛා සියල්ලම සමාන්තර වෙනවාද බලන්න. ගැඹුර 3 දැක්වෙන රේඛා සියල්ලම සමාන්තර වෙනවාද කියලා විවිධ චතුරස්‍ර යුගලය හෝ කවකටුව භාවිතා කිරීමෙන් ඔබට පරීක්ෂා කරන්න පුළුවන් වෙනවා. ඒ පරීක්ෂා කිරීමේදී තමයි ඔබට නිවැරදි චිත්‍රයක් ඇඳ තිබෙනවාදයි තේරුම් ගැනීමට හැකියාව තිබෙන්නේ. දැන් පුතේ ඔබ මේ රූපය ඇඳගත්තා. මේ රූපය ඇඳගෙන මේ රූපය නිවැරදි ආකාරයේ තියෙනවාද නැද්ද කියලා ඔබටමනේ පරීක්ෂා කරගන්න වන්නේ. කොහොමද මේ එකේ රේඛා සියල්ල එකිනෙක සමාන්තර වන්නේ? දෙකේ කියන උස දැක්වෙන රේඛා සියල්ල එකිනෙක සමාන්තර වන්නේ. 3 ගැඹුර දැක්වන රේඛා සියල්ල එකිනෙක සමාන්තර වන්නේ කොහොමද කියලා ඔබටම පරීක්ෂා කරන්න වෙනවා. දැන් එවැනි පරීක්ෂාවක් කරන ආකාරය මේ විදිහට බලමු. මම ගන්නවා රූලර්. දිග රූලර්. මේ ආකාරයේ රූලර් මම මේ ස්ථානයට සමාන්තරව පිහිටවනවා. මම මේ රේඛාවට සමාන්තරව පිහිටුවා. දැන් මම චෙක් කරන්න යන්නේ මෙන්න මේ සෙට් එක. 2 උස දැක්වෙන අක්ෂ චෙක් කරන්න යනවා. මාංශක 45 විහිදි චතුරස්‍රය භාවිතා කරනවා. අංශක 45 විහිදි චතුරස්‍රය මේ ආකාරයෙන් ගන්නවා. මට හැකියාව තිබෙනවා මේ දිගු කරන්න. මා හරියටම රූල සමග මේ විදිහට සමපාත කරගත්තා. රූල සමග සමපාත කරගත්තා. සමපාත කරගෙන මම මෙන්න මේ රේඛාව දිගේ සෙට් කරනවා. සමපාතයි. මම එහෙම්මම රූල දිගේ විහිදි චතුරස්‍රය මෙහාට ගෙන එනවා. අන්න සමාන්තරයි. මේ සමාන්තර රේඛා පරීක්ෂා කරන විදිය. ඔබ මේවා ඉගෙනගෙන තිබෙනවා කලින් කොටසේදී. මේ රේඛාවට රන් එනවා. රූලත් එක්ක ස්ථානගත කරනවා. හරියට මේ රේඛාව සමපාත වෙන්න ඕනේ.
ඊළඟට මේ රේඛාවත් එක්ක ගන්නවා. රේඛාව සමපාත විය යුතුයි. ඔන්න දෙක දැක්වෙන රේඛා සියල්ලම සමපාතයි. දෙක දැක්වෙන රේඛා සියල්ලම සමපාතයි. ඊළඟට මට අවශ්‍යයි අංක 3 දැක්වෙන රේඛා සියල්ලම එකිනෙක සමාන්තරද කියලා. ඒ සඳහා මම මේ රූලම භාවිතා කරනවා මේ ආකාරයට. අංශක 45 පැත්ත මා මේ සමග සමපාත කරනවා. අංශක 45. ඔන්න රූල සමග සමපාත කරගත්තා. පැහැදිලි ඇති. දැන් මේ රේඛාව අංශක 45ක් වෙනවනේ. ඕන අංශක 45ක් වෙනවා. පැහැදිලි ඇති. මේ ඕකේ. මා එහෙමම මෙන්න මෙයත් එක්ක සමපාත කරලා බලනවා. රයිට්. මේ රේඛාවත් සමාන්තරයි. මේ රේඛාවට අරන් එනවා මේ විදියට. සමාන්තරයි. මම මෙතෙන්ට ගෙනල්ලා බලනවා තියලා. සමාන්තරයි. මෙතෙන්ට ගෙනල්ලා බලනවා. සමාන්තරයි. එක කෙලින් සමපාත වෙන්න ඕන. රූල දිගේ එහාට මෙහාට ගමන් කරවලා විහිද චතුරස්‍රය බලනවා රේඛා සමාන්තරද කියලා. මට දැන් ඊළඟට තිබෙන්නේ කුමක්ද පුතේ? පළමු රේඛාව එකිනෙකට සමාන්තරද යන්න බව. මේ සඳහා මා කුමක්ද භාවිතා කරන්නේ? දැන් ඔබ කල්පනා කරන්න. දැන් මේ සඳහා එකෙන් දැක්වෙන රේඛා, එකෙන් දැක්වෙන මේ තිරස් රේඛා එකිනෙකට සමාන්තරද යන්න මට පරීක්ෂා කරන්න තියෙනවා. මා කොහොමද මේ කරන්නේ? මේ සඳහාත් මට භාවිතා කළ හැකි රූල සහ විහිදි චතුරස්‍ර යුගලය. එය සිදු කරන ආකාරය මෙසේ විමසා බලමු. මම ගන්නවා රූල. විවිධාකාර ක්‍රම තිබෙනවා. ඔබට මේ එක් එක් ක්‍රමයක් අහුවෙන්න පුළුවන්. කව කට තබන ස්ථානය, රූල තබන ස්ථානය, විහිදි චතුරස්‍ර තබන ස්ථානය වෙනස් වෙන්න පුළුවන්. නමුත් ක්‍රමවේද එකයි. ඔබට වම් පැත්තෙන් තියාගන්න පුළුවන්, දකුණු අත පැත්තෙන් තියාගන්න පුළුවන්. මේ ක්‍රමය කුමක්ද? ජ්‍යාමිතික නිර්මාණ, උපකරණ කට්ටලේ උපකරණ භාවිතා කිරීම. මේ ඔබ මේ වෙද්දී ඕලල් පන්තියේදී, සාමාන්‍ය පෙළ පන්තියේදී හුරු වෙලා තිබෙන්න ඕනේ. මම මේ ආකාරයෙන් ගන්න රූල මා සකස් කරගන්නවා සිරස සමග. ඊටාම නිවැරදිව සමපාත කරගන්නවා මේ සමග. නිවැරදි ආකාර තිබ්බා. මා ඒ සමග ගන්නවා විහිදි චතුරස්‍රය අංශක 90. මේ ආකාරයෙන් මට දික් කරගන්න පුළුවන්. right. right. සමපාතයි. මේ රේඛාව ඕකේ. මේ සමග හේතු කරලා බලනවා, ගෙන යමින් බලනවා මේ රේඛාව සමාන්තරද? සමාන්තරයි. ඒ සමග විහිදි චතුරස්‍රය මම තවත් ඉහළට ඔසවාගෙන යනවා. කියලා බලනවා හේතු කළ බලනවා අඩි රූලට මේකත් එක්ක රේඛීය වෙනවද? මේ රේඛා තුනම සමාන්තරයි. මා නැවතත් උඩට අරයි යනවා. මේ රේඛාවත් එක්ක හේතු කළ බලනවා සමාන්තරයි. මා තවත් ඉහළට ඔසවාගෙන යනවා. මේ රේඛාවට හේතු කළ බලනවා මෙය සමගත් සමාන්තරයි. 1 2 3 මේ රේඛා සියල්ලම සමාන්තරයි. එකේ සෙට් එක, දෙකේ සෙට් එක, තුනේ සෙට් එක සමාන්තරයි. ඔබටද එක් එක් රේඛා වර්ග සියල්ල එකිනෙක සමාන්තර වෙනවා නම් ඔන්න ඔබ ඇඳපු රූපීය පෙනුම ඊටාම සාර්ථකයි. මෙන්න මේ තමයි ක්‍රමවේදය. මේ හොඳින් ඔබ ප්‍රැක්ටිස් කරන්න. මේ හොඳින් ඔබ ප්‍රගුණ කරන්න. මේ ප්‍රගුණ කිරීම සමග මේ අඳින්න විවිධාකාර වස්තුන් කීපයක් අරගෙන අඳින්න. විවිධාකාර වස්තු අන්තර්ජාලයෙන් ෆොටෝස් අරගෙන අඳින්න.
අපි සමාලෝචන ප්‍රශ්නවලදීත් මේ හා සමග සාකච්ඡා කරන ඔබත් එක්ක තවත් අභ්‍යාස කිහිපයක් ඒ සමගිනුත් ඔබට නිවැරදි අධ්‍යයනයක් කරන්න අවස්ථාව හම්බ වෙයි. පුළුවන් තරම් කවකටුව භාවිතා නොකර විහිදි චතුරස්‍රය යුගලය අඩිරුල භාවිතා කරමින් කරනවා නම් වඩා පහසුයි. නමුත් කිසියම් කෙනෙකුට කවකටුව පුරුදුයි නම් කවකටුව භාවිතයෙන් කරනවා නම් එයත් හොඳයි. කවකටුව නැතුවත් කරන්න පුළුවන්, ඇතුවත් කරන්න පුළුවන් බව මතක තබා ගන්න. අපි දැන් ඊළඟ ක්‍රමයට එනවා. ඊළඟ ක්‍රමයේදී මීට වඩා හාත්පසින් වෙනස් ක්‍රමයක්. ද්විආංශික ක්‍රමය. ද්විආංශික ක්‍රමය. diametric method. දැන් අර සමාන්තර ක්‍රමයේදී අපි තිරස්සම ගාණති අංශ කීයද ගත්තේ? 45යි. දැන් මෙහිදී මේ අංශක 45 එක පැත්තට ආනත උනාට දෙපැත්තකට ආනත කරනවා. මේ රූප සටහනේ දැක්වන පරිදි දෙපැත්තට ආනත කරනවා. කලින් මේ වස්තුව තිබ්බේ සිරසත් එක්කනේ. අන්න දැන් ඇන්ගල් කරනවා අංශක කීයකින්ද? 42කින්. දැන් අර වැඩේ අපිට මීට වඩා අපහසු වෙනවද නැද්ද? අපහසු වෙනවා. නමුත් අපි අඳින්න ඕනේ. මෙන්න මේ ක්‍රමයට අපි කියනවා ද්විආංශික ක්‍රමය. වස්තුවේ පල්ල දැක්වෙන අක්ෂය තිරස්සම අංශක 7ක්ද? වස්තුවේ ගැඹුර දැක්වෙන අක්ෂය තිරස්සම අංශක 42ක් දානත වෙනවා. සිරස් රේඛාවත් එක්ක වස්තුවේ උස තීරණය වෙනවා. මේ අඳින ක්‍රමය කොමක්ද? මෙම රූපීය පෙනුම ප්‍රධාන අක්ෂ තුනම උපයෝගී කරගනින්. දැන් මේකටත් ප්‍රධාන අක්ෂ තුනම උපයෝග කරගන්නවා. මෙයින් ඉදිරි මුහුණට ඇඳිය යුතු අක්ෂය ඉස්සරහා පැත්තේ මුහුණ ඇඳිය යුතු අක්ෂය සිරසට අංශක 7ක් ආනත කරනවා. සිරසට අංශක 7ක් ආනත කරනවා. අනෙකුත් අක්ෂය එනම් උස ඇඳ දැක්විය යුතු අක්ෂය සිරස් වදිනවා. උස දැක්විය යුතු අක්ෂය සිරස් වදිනවා. වස්තුවේ ගැඹුර දැක්විය යුතු අක්ෂය අංශක 42ක් ආනත කරනවා. ඉදිරි මුහුණත 7යි, ගැඹුර දැක්වෙන අක්ෂය 42යි, උස සිරස් වදිනවා. මෙන්න මේ ක්‍රමයට කියනවා ද්විආංශික ක්‍රමය. මේ ක්‍රමයට කියන කුමක්ද පුතේ? ද්විආංශික ක්‍රමය. අපි තවත් මේ ද්විආංශික ක්‍රමය පිළිබඳව විස්තර සලකා බලමු. විස්තර සාකච්ඡා කරමු. මෙම රූපීය පෙනුම නිරීක්ෂණය කිරීමෙන් අංශක 7ක රේඛාවට සමාන්තර අනෙක් මුහුණත් පල්ල දැක්වෙන රේඛා සියල්ලම ඇඳ ඇති බවත්, වස්තුවේ උස සලකුණු කරන රේඛාවට සමාන්තරව අනෙකුත් උස දැක්වෙන රේඛා සියල්ලම ඇඳ ඇති බවත්, උස දැක්වෙන අක්ෂයට අනෙකුත් රේඛා සමාන්තර කරනවා. අංශක 7 රේඛා සමාන්තර කරනවා. අංශක 42 රේඛා සමාන්තර කරනවා. අර ක්‍රමය වගේම තමයි. වෙනස් වෙන්නේ අංශක 7 47 බිඳුව 7 වුණා. 45 42 වුණා. වස්තුවේ උස සලකුණු කරන රේඛාවට සමාන්තරව අනෙකුත් උස දැක්වන රේඛා සියල්ල ඇඳ ඇති බවත් මේ උසත් එක්ක සිරසත් එක්ක රේඛා සියල්ල සමාන්තර කරනවා. අංශක 7ත් එක්ක සමාන්තර කරනවා. අංශක 42ත් එක්ක සමාන්තර කරනවා. මෙන්න මේ ක්‍රමය අපි හඳුනනවා ද්විආංශික ක්‍රමය. මෙන්න මේ පැත්තේ අංශක 42යි, මේ පැත්තේ අංශක 7යි. මේක අංශක 90යි. ද්විආංශික ක්‍රමය බලමු. තවද වස්තුවේ උස ප්‍රමාණය චිත්‍රයේ උස වශයෙන්ද, වස්තුවේ දිග චිත්‍රයේ දිග වශයෙන්ද සලකුණු කළ යුතු අතර වස්තුවේ ගැඹුර චිත්‍රයේ සලකුණු කළ යුතු වන්නේ නියමිත මිනුමෙන් අඩක් වශයෙනි. විශේෂයෙන් මතක තියාගන්න වස්තුවේ ගැඹුර අපි සමාන්තර ක්‍රමයේ හෝ ඒවා ද්විආංශික ක්‍රමයේ හෝ ඒවා අපි සලකුණු කරනකොට සැබෑ වස්තුවේ ගැඹුරින් හරි අඩක් අරන් තමයි ඇඳීම සිදු කරන්නේ. හරි වස්තුවේ ගැඹුරෙන් හරි අඩක් අරගෙන තමයි ඇඳීම සිදු කරන්නේ. දැන් අපි මෙවැනි වස්තුවක් අඳිමු. සැබෑවටම නිර්මාණය කරමු මෙවැනි වස්තුවක්
ජ්‍යාමිතික උපකරණ කට්ටලය භාවිතා කරමින්. අපිට ජ්‍යාමිතික උපකරණ කට්ටලය භාවිතා කිරීමේදී අපිට වැදගත් වනවා මෙන්න මේ ආකාරයට තිරස් රේඛාවක්. ඔන්න තිරස් රේඛාවක් අපි ගත්තා. මේ තිරස් රේඛාවට හරියට මංසක 90ක සිරස් රේඛාව අවශ්‍යයි. ඒ සඳහා අපි විහිදි චතුරස්‍රය මේ විදිහට භාවිතා කරනවා. විහිදි චතුරස්‍රය ඊටාම නිවැරදිව භාවිතා කරමින් එහෙම නැත්නම් අපිට කෝණමානය භාවිතා කරන්නත් පුළුවන්. මේ ආකාරයට මේ මත සමපාත කරනවා. මේ මත සමපාත කරමින් අපිට පුළුවන් අංශක 90 රේඛාව නිර්මාණය කරගන්න. අංශක 90 රේඛාව නිර්මාණය කරගන්න. ඒ වගේම අපට කෝණමානය අවශ්‍ය වෙනවා. කෝණමානය මේ විදිහට භාවිතා කරමින් අංශක 42 මෙතනට අංශක 7 මේ ස්ථානෙත් සලකුණු කරගෙන ඒ හරහා දිවෙන ආනත රේඛා දෙක ඇද ගන්නවා. මට පුළුවන් දැන් වස්තුවේ පළල ගැඹුර උස අදාළ මිනුම් ප්‍රමාණ සටහන් කරගන්න. මාය නිල් පැහැයෙන් සලකුණු කරනවා මෙන්න වස්තුවේ උස මෙන්න වස්තුවේ ගැඹුර පළල මෙන්න වස්තුවේ ගැඹුර සටහන් කරා. දැන් මට මෙන්න මේ පෘෂ්ඨය ඇඳ ගැනීමට අවශ්‍යයි. දැන් දුවේ පුතේ මං මේ රූපයේ මෙන්න මේ කොටස 42ක ආනතියක් තිබෙනවා. මේ කොටස අංශක 7ක ආනතියක් තිබෙනවා. දැන් මේ වස්තුව මා සම්පූර්ණ කරන්නේ කොහොමද? මට පුළුවන් විහිදි චතුරස්‍රය භාවිතා කරන්නත් පුළුවන්. කෝණමානය භාවිතා කරන්නත් පුළුවන්. මේ දෙකෙන් කුමන හෝ ක්‍රමයක් භාවිතා කරන්න පුළුවන්. මම ලේසිය පහසුව තකා මෙවැනි එකක මම කව කටුව භාවිතා කරනවා. මේ ආකාරයෙන් කව කටුව භාවිතා කරලා කව කටුවේ මා ගන්නවා මෙන්න මෙතන සිට මේ පෘෂ්ඨයේ සිට මෙන්න මේ ස්ථානයට මේ ආකාරයට දිග ප්‍රමාණය කව කටුවෙන් ගත්තා. මා කව කටුව මෙතනට වරන් ගිහිල්ලා මේ ස්ථානයට අරන් ගිහිල්ලා ඡාපයක් නිර්මාණය කරනවා. මේ ආකාරයට ඡාපයක් නිර්මාණය කරනවා. right? ඡාපයක් නිර්මාණය කරා. කියන්නේ මේ දිග ප්‍රමාණය මෙතන ඉඳලා ඡාපය කැපුවා. මම නැවත වතාවක් කව කටුව මේ ස්ථානයට අරගෙන යනවා. මේ ස්ථානයට අරන් ගිහිල්ලා දුර ගන්නවා මෙන්න මේ දුර ප්‍රමාණය කව කටුවට. මා කව කටුව මෙන්න මෙතෙන්ට අරන් එනවා රැගෙන එනවා. එළ මම මේක ඡාපයේ ඡේදනය කරනවා මේ ආකාරයට. right? ඔන්න ඡේදන ලක්ෂයක් ලැබුණා. දැන් මම මේ ස්ථානය හරහා මේ හරහා අදිනවා. දැන් මට ලැබුණා මේ රේඛාවට සමාන්තර රේඛාවක්. දැන් පුතේ දුවේ මේ රේඛාවට සමාන්තර රේඛාවක් මට නිර්මාණය කරන්න අවශ්‍යයි. මේ සඳහා මම නැවත වතාවක් කව කටුව ගන්න. කව කටුව තබනවා මම මේ ස්ථානයේ. මේ විදිහට මෙතන දිග ප්‍රමාණයට සමපාත කරගන්න. ඊටාම නිවැරදිව සමපාත කරගත්තා. මා කව කටුවේ තුඩ
මේ ස්ථානයේ තබලා මේ ආකාරයට ඡාපයක් ඇඳගත්තා. ඡාපයක් ඇඳගත්තා. මා නැවතත් කවකටුවේ තුඩ ගෙනෙනවා මෙන්න මේ ස්ථානයට. මෙන්න මේ ඡාප දුර ගන්නවා. මෙන්න මේ උස ගන්න. ඔය උස ගත්තා. මා කවකටුවේ තුඩ රැගෙන යනවා මෙන්න මේ ස්ථානයට ගිහිල්ලා මේ ආකාරයට ඡේදනය කරනවා. දැන් ඔබට පේනවා ඡාපය තවත් පහළට එන්න ඕන කියලා. එනිසා ඒ ඡාපය මා නැවතත් පහළට ගන්නවා මේ විදියට. ඔන්න ලැබුණා ඡේදන ලක්ෂ්‍යය. ඒ හරහා ඒ රේඛා දෙක මේ විදිහට මට යා කරන්න පුළුවන්. මේ රේඛාව යා කරන්න පුළුවන්. මා නැවතත් කවකටුව මේ ආකාරයෙන් ගන්නවා. මෙන්න මේ ස්ථානයේ සිට මේ විදිහට මේ දිග ප්‍රමාණය ගත්තා. කවකටු තුර මෙතෙන්ට අරන් ගියා. ඡාපය ඇඳා. ඉන්පසු මා නැවතත් කවකටු තුඩෙන් මෙන්න මේ දිග ප්‍රමාණය ගන්නවා. මා කවකටු තුඩ අරන් එනවා මෙන්න මේ ස්ථානයට. මේ ආකාරයට ඡාපය ඡේදනය කරා. අන්න ලැබුණා ඡේදන ලක්ෂ්‍යය. ඡේදන ලක්ෂ්‍යය හරහා මේ විදිහට මට ගන්න පුළුවන්. දැන් ඔබට ඉතා පැහැදිලිව පේන්න ඕනේ මේ රේඛාවට මේ රේඛාව සමාන්තරයි. මේ රේඛාවට මේ රේඛාව සමාන්තරයි. සිරස් රේඛා මෙන්න මේ ආකාරයෙන් සමාන්තරයි. පැහැදිලිද? ඔන්න ඔය රූපය ද්විආංශික ක්‍රමය ලෙස හඳුන්වනවා. ද්විපතේ මේ ආකාරයට හතරන කොටසේ පළමු පරිච්ඡේදය අවසන් වෙනවා. අපි දෙවන පරිච්ඡේදය තුලදී සමාංශ රූපීය පෙනුම කොහොමද අඳින්නේ? ය නිර්මාණය කරන ආකාරය මේ ආකාරයෙන් ජ්‍යාමිතික උපකරණ කට්ටලය භාවිතා කිරීමෙන් සාකච්ඡා කරනවා. ඉන්පසුව අපි ක්‍රමයෙන් අපි මේ පාඩමේ ප්‍රධාන මාතෘකාව වන ඍජු ප්‍රක්ෂේපණ ක්‍රමයට අවතීර්ණ වීමේ හැකියාව තිබෙනවා. අපි දෙවන පරිච්ඡේදයෙන් ඔබ සමග නැවත හමු වෙමු.